සුබ දවසක්. අද සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට පැමිණි ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. ඒ සමගම මේ අවස්ථාවේ අපව සජීවීව විකාශය කරන ආයතනත් අපි පිළිගන්නවා. උදාහරණයක් අපි කොවිඩ් මර්ධනය පිළිබඳ නොයෙකුත් මාතෘකා යටතේ මේ දිනවල හැමදාම වගේ කතා කරනවා. අපි ඊටාත්ම වැදගත් කාල සීමාවකට මුහුණ දෙනවා ඉදිරි සති දෙක තුල. කියන්නේ නත්තල් සමයත් නව අවුරුදු සමයත් සමග ජනතාවගේ හැසිරීම් රටාවල වෙනසක් වෙන බැවින් මේ පිළිබඳව ඇති වැදගත්කම මාර්ගෝපදේශ භාවිතයේ ඇති වැදගත්කම ගැන අපි කතා කරනවා. ඊට අමතරව විශේෂයෙන්ම ක්‍රිස්තියානි සහ කතෝලික ජනතාව වෙත වැදගත් පණිවිඩයක් ගෙනීමටත් අපි බලාපොරොත්තු වෙනවා. මේ සඳහා අපි ගෞරවයෙන් ආරාධනා කරා අද රදගුරු පදවි ජන සංනිවේදන අධ්‍යක්ෂ ගරු ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමන් හට අපගේ ජනතාවට නතල් උත්සවය සම්බන්ධයෙන් කොවිඩ් රෝගය ගැන හිතේ තබාගෙන නතල් උත්සවයත් සමරන්නේ කෙසේදත් ඔබ වෙත පණිවිඩයක් ලබා දීමට අපි ප්‍රථමයෙන් ආරාධනා කරමු අගරදුගුරු පදවි ජන සංනිවේදක අධ්‍යක්ෂ ගරු ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමන් වෙත. මෙවර නත්තල අපිට සමරන්නට සිද්ධ වෙලා තියෙන්නේ මේ කොරෝනා තත්ත්වයේ යටතේ. ඉතින් ඇත්තටම අපි දන්නවා මේ කොරෝනා තත්ත්වය දැන් ලෝකයට පැමිණිලා වසර 2ක් විතර ගත වෙන්නට එනවා. ඉතින් අපි බොහෝ වෙලාවට මේ කොරෝනා තත්ත්වයට මුහුණ දුන්නේ අපේ රටේ කටයුතු අඩාල කරගෙන රට වහලා සීමාවන් පනවගෙන නීති රීති වලට යටත්ව තමයි මේ කොරෝනා තත්ත්වය තුල අපි අවුරුදු 2ක් කිට්ටු වෙන්නට ජීවත් වෙන්නේ. නමුත් අපි තේරුම් ගන්නට ඕන කාරණේ තමයි අපිට මේ ලෝකෙ සිද්ධ වෙන්නා වූ යම් ක්‍රියාදාමයන් තුල අපිට සිද්ධ වෙනවා අපේ ජීවන රටාව වෙනස් කරගන්නට. ඒ ජීවන රටාව වෙනස් කරගෙන සබහාදහමට අනුකූලව ජීවත් වෙන්නට. ඉතින් කොරෝනා තත්ත්වය කියලා කියන්නේ රට ලොක්ඩවුන් කරගෙන සීමා පනවගෙන ජීවත් වෙන්නට පුළුවන් ආකාරයේ තත්වයක් නෙමෙයි. අපිට සිද්ධ වෙනවා කොරෝනා තත්වයක් එක්ක ජීවත් වෙන්නට. ඒ නිසා අපේ ජීවිත රටාව යම් වෙනස්කම් වලට භාජනය කරගෙන, ඒ කියන්නේ අපේ රට අපේ ජීවිතය අඩාල වෙන්නේ නැතිව අපේ ජීවන ක්‍රමය යම් ආකාරයකට වෙනස් කරගෙන ජීවත් වෙන්නට. ඉතින් ඒක නිසා අපිට සිද්ධ වෙනවා මේ ළඟින් නත්තල් සමය තුල අපේ ජීවන රටාව වෙනස් කරගන්නට. ඒ කියන්නේ වෙනදා අපි සාද පැවැත්වුවා, වෙනදා අපි නෑදෑයින් බලන්නට ගියා, අපේ දේවස්ථානවල දිව්‍ය පූජාවන් වලට සහභාගී වෙද්දී විශාල සෙනගක් සහභාගී වුණා. මේ ආකාරයේ දේවල් අපි සිද්ධ කළා. නමුත් මෙවර තිබෙනා වූ මේ තත්ත්වයේ යටතේ අපිට සිද්ධ වෙනවා අපේ ජීවිතය අඩාල කරගන්නේ නැතිව මේ කොරෝනා වසංගතයට ඔරොත්තු දෙන ආකාරයෙන් පුරුදු ඇති කරගෙන මේ නත්තල සමරන්නට. ඇත්තටම නත්තල කියලා කියන්නේ අපි බැලුවොත් එහෙම මේ වාණිජකරණයට ලක් වුණු නත්තලක් නෙමෙයි අපි අපේක්ෂා කරන්නේ. එතකොට මේ නත්තලේදී කඩසාප්පු ගානේ ගිහිල්ලා අපිට අවශ්‍ය කරන දේවල් වලට අමතරව අනවශ්‍ය ආකාරයෙන් කඩසාප්පු වලින් බඩු අරගෙන නත්තල සමරන්නට ඕනේ නැහැ. මොකද නත්තලේ අපිට පවසන්නේ සරල චාම් නත්තලක් සමරන්නට කියලා. ඒක තමයි නත්තලේ නියම පුවත, නියම අදහස වෙන්නේ. ඉතින් ඒක නිසා අපි මේ නත්තලේදී මේ අපිට ඇඳුම් පැළඳුම් ගන්නට බැරුව ගියා, කඩසාප්පු ගානේ ගිහිල්ලා කෑම බීම ගන්නට බැරුව ගියයි කියලා අපි වික්ෂිප්ත වෙන්නට ඕනේ නැහැ, වික්ෂෝප වෙන්නට ඕනේ නැහැ. මොකද නත්තලේ නියම අරුත තියෙන්නේ බොහොම සරලව නත්තල සැමරීම. ඒක නිසා මම හිතන්නේ කොරෝනා තත්ත්වය අපිට නත්තල සමරන්නට බාධාවක් වෙන්නේ නැහැ කොහෙත්ම. සරලව මේ නත්තල සමරනවා නම් අපිට ඒ වගේ සාප්පු ගාන යන්නට ඕනෙත් නැහැ.
ඒ වගේම තමයි නත්තල කියලා කියන්නේ ලොකු උත්සව පවත්වන අවස්ථාවකුත් නෙමෙයි. නත්තල කියලා කියන්නේ අපේ පවුල තුල සමරන නත්තලක්. දැන් මුල් නත්තල අපි අත්දැක්කේ මේ ගවහලේ ජුසේ මුනිතුමා දේව මෑණියෝ ජේසු කියන මේ පවුල තමයි නත්තලේ මූලාරම්භය වෙන්නේ. එහෙමනම් අපි පවුල තුල සමරන නත්තල තමයි අර්ථාන්විත නත්තලක් වෙන්නේ. ඒක නිසා අපි නෑදෑයන්ගේ ගෙවල් වල පොඩි බැඳගෙන යන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම නත්තල් සාද පවත්වන්නට ඕනේ නැහැ. නත්තලේදී අපි අනිත් අයත් එක්ක ඉතා මේ වැඩි වශයෙන් සතුටු සාමිච්චියේ යෙදෙන්නට අවශ්‍ය නැහැ. නත්තලේ සැබෑ අරුත අත්දකින්නට පුළුවන් පවුලක් ලෙස දෙමව්පිය දූ දරුවෝ එකතු වෙලා ඒ දෙමව්පිය දූ දරුවන්ගේ උණුහුම ලබාගෙන පවත්වන නත්තල තමයි අර්ථාන්විත නත්තල වෙන්නේ. ඉතින් ඒක නිසා මම මේ කියන්නට හදන්නේ මේ කොරෝනා තත්ත්වය නිසා අපට පැනවිලා තියෙන සීමාවන් නත්තල් සැමරීමට කොහොමවත් බාධාවක් වෙන්නේ නැහැ. නත්තලේ නියම අරුත ඒ තුලින් ගිලිහි යන්නේ නැහැ. ඉතින් නත්තල සමරන්නට සැබෑ නත්තල සමරන්නට අද දවසේ අපිට මං හිතන්නේ ලොකු ආශිර්වාදයක් වෙලා තියෙනවා මේ කොරෝනා තත්ත්වය. ඒක නිසා අපි මේ කොරෝනා තත්ත්වය තුල තිබෙන්නා වූ නීති රීති වලට අනුකූලව නිවසේ පවුලක් විදියට රැඳෙමින් නත්තල සමරන්නට උත්සාහ කරමු. ඒක තමයි නත්තලේ නියම ස්වභාවය වෙන්නේ, අර්ථය වෙන්නේ. ඒක නිසා මම කතෝලික ජනතාවගේ ඒ වගේම අනෙකුත් ආගම් අදහන සියලු දෙනාගෙම බොහොම ආදරයෙන් ගෞරවාන්විතව ඉල්ලා සිටිනවා මේ කොරෝනා තත්ත්වය තුල අපට පැනවිලා තියෙන සීමාවන් නීති රීති වලට අදාළව අපි නත්තල සමරමු. අනෙක් පැත්තෙන් දෙවියන් වහන්සේ පවා අපෙන් බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේකයි. යම්කිසි තත්වයක් තුල පවතිනා වූ ඒ රටාවට අනුකූලව මේ ලෝකයේ තුල ජීවත් වෙනවා මිසක් මේ රටාවට එරෙහිව ගිහිල්ලා සමරන නත්තලක් කියලා කියන්නේ දෙවියන් වහන්සේගේ ඒ සැලැස්මටත් විරුද්ධව යාමක්. ඉතින් ඒක නිසා දෙවියන් වහන්සේ යම්කිසි ආකාරයෙන් අපිට දීලා තියෙන මේ වාතාවරණය උන්වහන්සේගේ සැලැස්මක් වෙන්නට ඇති. ඉතින් ඒක නිසා අපි සරල නත්තලක් සමරමු. ඒ කොරෝනා සෞඛ්‍ය නීති රීති වලට අදාළව අපි මේ උත්සව සමය තුල හැසිරෙමු. අන්න එතකොට අර දෙවියන් වහන්සේගේ ප්‍රේමයේ පණිවිඩය අපි එකිනෙකාට ප්‍රේම කරන්නට ඕන. අනිත් කෙනා ගැන හිතන්නට ඕන. අනිත් කෙනා වෙනුවෙන් හිතලා අපි කැපකිරීම කරන්නට ඕන කියන මේ ලස්සන ගුණදහම් මේ නත්තලේදී ඉස්මතු වෙයි. ඉතින් ඒක නිසා ඒක තමයි නියම නත්තල් සැමරීම කියලා මම අපේ කතෝලික ජනතාවටත් ඒ වගේම අනෙකුත් ආගම් අදහන සියලු දෙනාටත් මතක් කරන්නට කැමතියි. දැන් අපි වෙනදා නත්තල් දිව්‍ය පූජාවන් සාමාන්‍යයෙන් රාත්‍රී 12ට නත්තල් පූජාවක් තියෙනවා. ඒකට තමයි හැම කෙනාම සහභාගී වෙන්නේ. ඒක නියමයක් නෙමෙයි. අපි අර විශ්වාස කරනවා ක්‍රිස්තුන් වහන්සේ ඉපදුනේ රාත්‍රී 12ට කියලා. ඒ සැමරුම සමරන්නට තමයි ඒ 12ට එක්රොක් වෙන්නේ. ඊට පස්සේ උදෑසන පූජාවක් තියෙනවා. රාත්‍රී දිව්‍ය පූජාවට සහභාගී වෙන්නට බැරි අයට සහභාගී වෙන්නට. ඒක නිසා මෙවර ගිය අවුරුද්දේ වගේම රාත්‍රී 12ට පමණක් නෙමෙයි දිව්‍ය පූජාවල් තියෙන්නේ. සමහර පල්ලිවල හවස 5, 7, 9 වෙලාවල් වලට දිව්‍ය පූජාවන් එක දිගට තියෙනවා. එතකොට 25 වෙනිදා උදෑසනත් 8ට 10ට 12ට ඔය වගේ දිව්‍ය පූජාවල් තියෙනවා. වෙනදා එක දිව්‍ය පූජාවකට පමණක් සීමා වුණු නත්තල් දේව මෙහෙය මෙවර අපේ දේවස්ථානවල පූජාවල් 5ක් 6ක් 7ක් විතර තියෙනවා. ඉතින් ජනතාවට ආරාධනා කරන්නේ හැම කෙනාම රාත්‍රී 12 පූජාවට එක්රොක් වෙන්නේ නැතිව අනිත් පූජාවලටත් බෙදිලා යන්නට කියලා. එතකොට හැම කෙනාටම
නත්තල් දේව මෙහෙයට සහභාගී වෙන්නට අවස්ථාව තිබෙනවා. ඉතින් ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මේ වෙන විට පල්ලිය තුල සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද කොයි විදිහටද ක්‍රියාත්මක වෙන්නේ? මේ 25 වෙනිදා අපි හිතමුකෝ රාත්‍රී 12ට සාමාන්‍යයෙන් උපරිම වශයෙන් පල්ලියකට පුළුවන් පල්ලියේ ඉඩ තියෙන්නේ 500කට විතර තමයි අසුන් පනවලා තියෙන්නේ කියමුකෝ. අපිට ඊට වඩා වැඩි පිරිසක් මේ පල්ලියේ දේව මෙහෙට රාත්‍රිය ආවොත් එහෙම නැත්නම් ඊට වඩා අඩු පිරිසක් ආවොත් මොන විදිහේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ද මේ පල්ලිය තුල මේ පරිශ්‍රය තුල යොදලා තියෙන්නේ? දැන් පියතුමන්ලා කියලා තියෙනවා අපේ තියෙනවා අර දේවස්ථානවල කොට්ටාස මට්ටමක් කියලා. ඒ කියන්නේ කොට්ටාස සාමාන්‍යයෙන් මුළු මීසමක් කොට්ටාස 8කට වගේ බෙදෙනවා. කිතුණු ජනගහනය එතකොට කොට්ටාස 8කට බෙදෙනවා. එතකොට පියතුමන්ලා මෙවර කියලා තියෙනවා එක එක කොට්ටාස වලට එක එක දිව්‍ය පූජාවන් දීලා තියෙනවා. මේ කොට්ටාසයට විතරයි මේ දිව්‍ය පූජාවට සහභාගී වෙන්නට පුළුවන්. එතකොට ඒ කොට්ටාස නායකයින් එතන ඉඳලා ජනතාවව හඳුනා ගන්නවා මේ ඉන්නේ අපේ කොට්ටාස. එහෙම නැත්නම් අපේ කොට්ටාසේ කෙනෙක් නෙමෙයි නම් එයාව ගෙදර යවන්නෙත් නැතුව එකපාර අත්‍යවශ්‍යම සාධකයක් හේතු කොටගෙන මිසක් නැත්නම් අනිත් කොට්ටාසවල අයව ඒ දිව්‍ය පූජාවට ගෙන එන්නේ නැහැයි කියන ඇතුල් කරන්නේ නැහැයි කියලා යම් කිසි නීති මාලාවක් හදාගෙන තියෙනවා. ඒ වගේම දේවස්ථානයට ඇතුළු වෙද්දී ඒ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරන්නට ඒ වගේම දේවස්ථානයේ ඇතුළතදී පවා මුඛාවරණ පැළඳගෙන ඒ වගේම විශේෂයෙන්ම මේ මීටරයක පරතරය තියාගෙන දිව්‍ය පූජාවට සහභාගී වෙන්නට අවස්ථාව බැතිමතුන්ට ලබා දීලා තියෙනවා. නැහැ. තවම මම දැනගන්න විදිහට එන්න කාට්පත කියන ඒ ක්‍රමවේදය අපේ දේවස්ථාන වලට පැමිණලා නැහැ. English. Yes. At this Christmas, we all have to understand that we have to participate in Christmas masses according to the rules and regulations we are given by the health authority. And also sometimes our Catholics may think that it is a tragedy that we cannot go to the church and we cannot celebrate Christmas as we celebrated in last years. It means to celebrate big ceremonies, Christmas carols, and we cannot go to our relatives' places, so many things. But we have the thing we have to understand is the original Christmas is a family celebration, because the original Christmas took place within a family, the Holy Family we say, Saint Joseph, Mother Mary, and baby Jesus. So that is the ideal Christmas. So at this time we are also invited to celebrate Christmas within our house. It means as a family. So that is the spirit of Christmas. So if we can celebrate Christmas within our family, we can taste that spirit of Christmas. It means we must experience the warmth of our family warmth. So this time we all are invited, and according to our health regulations, we have to be at home and celebrate Christmas. Then that is not a big thing, and it is not a tragedy. It is the reality of the original Christmas. Therefore, I invite all the Christians and non-Christians to celebrate Christmas within their house, and please don't go. And also I have to tell you about this. Christmas is not commercialized one. We don't accept commercialized Christmas. Christmas must be a simple and humble moment. We don't want to go for shopping and buying everything, even unnecessary things. We have used to that. Please stop that habit at least this time. Let us celebrate a simple Christmas without going for shopping and everything. And also health authorities have given some guidelines when we enter into the church, and how we must participate in the masses in the church. So we have to observe all these regulations. Then
that is, I think, that is God's plan, so that God also wants us to be like that, to be honest to our regulations, and to love each and everybody, because sometimes we have to sacrifice so many things. That is called love. So if we want to love each and everybody, we have to sacrifice, and we have to look after each and everybody who are around us. So this Christmas, at this Christmas, we can celebrate a meaningful Christmas if we think of the others, and if we can look after each and everybody who are around us. So that is called the love of Christmas. Therefore, let us practice that system at this Christmas. අගරාදුගුරු පදවි ජනසන්නිවේදන අධ්‍යක්ෂ ගරු ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමනි ඔබතුමාට බොහොමත්ම ස්තුතියි අප වෙනුවෙන් මේ පණිවිඩය ජනතාවට ලබා දීමට මෙහි පැමිණියාට. ඔබ දන්නවා අද දිනේ මෙම සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේ අපි විශේෂයෙන් සැලකිලිමත් වෙනවා ඉදිරි සති දෙක ඇතුළත පැවැත්වෙන නත්තල් උත්සවයත් ඉන්පසුව පැමිණෙන නව අවුරුදු පිළිබඳ උත්සවත් ආදීයේදී හැසිරෙන යුතු ආකාරය පිළිබඳ කතා කිරීමටත් විශේෂයෙන් අපගේ කිතුණු සහ කතෝලික ජනතාවට පණිවිඩයක් ලබා දීමටත් අපි අද දිනේ සැලසුම් කරලා තියෙනවා. අපි ඉන්න අනතුරුව කොවිඩ් රෝගය පිළිබඳ ඊළඟ ප්‍රධාන මාතෘකාව අද දිනේ බූස්ටර් මාත්‍රාව. ඔබ දන්නවා ඔමික්‍රෝන් ප්‍රභේදය මතුවීමටත් ප්‍රථමයෙන් ශ්‍රී ලංකාවේ මෙම බූස්ටර් මාත්‍රාව ලබා දිය යුතු බවට ප්‍රතිපත්තිමය තීරණයත් ඉන්න අනතුරුව වයස අවුරුදු 60ට වැඩි අයට බූස්ටර් මාත්‍රාව ලබා දීමත් ආරම්භ කරලා තිබුණා. විශේෂයෙන්ම දන්නවා හැම වෙලේම එන්නත් ලබා දීමේදී 60ට වඩා වැඩි අයට විශේෂ සැලකිල්ලක් සහ ප්‍රථම ස්ථානය ලබා දෙනවා. එසේ කරන්නේ විශේෂ හේතු ඇතුවයි. නමුත් මේ අවස්ථාවේදී බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමට වයස අවුරුදු 60ට වැඩි අයගේ පැමිණීමේ යම්කිසි අඩුපාඩුවක් තියෙන බව අපිට දැනගන්නට ලැබිලා තියෙනවා. ඒ අනුව මෙහි ඇති වැදගත්කම ගැන සාකච්ඡා කිරීමට අපි ආරාධනා කරා දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ වැඩිහිටි වෛද්‍ය ඒකකයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය දිල්හාර් සමරවීර මහතාට අපි ඔහුට සමන් දී දැනගමු වැඩිහිටියන් වයස අවුරුදු 60ට වැඩි අය මෙම බූස්ටර් මාත්‍රාවේ ඉතා ඉක්මනින් ලබා ගත යුත්තේ ඇයි කියලා. මේ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ වැඩිහිටි වෛද්‍ය ඒකකයේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දිල්හාර් සමරවීර මහතා. බොහොම ස්තුතියි මට ලබා දුන්න අවස්ථාව පිළිබඳව. ඇත්තටම අද අපි කතා කරන්න යන්නේ වැඩිහිටියන්ට. ඒ කියන්නේ අවුරුදු 60ට වඩා වැඩි අයට අපි අවස්ථාවක් ලබා දී තිබෙනවා ෆයිසර් එන්නත බූස්ටර් එන්නතක් වශයෙන් ලබා දෙන්න. නමුත් අපි දැක්කා පහුගිය දින කිහිපයේදී සති කිහිපය තුළදී වැඩිහිටියන් මේ සඳහා ඉදිරිපත් වීමේ අඩුවක් පවතින බව. ඇත්තටම ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ ඇයි අපි මේ වැඩිහිටියන්ට මේ බූස්ටර් එන්නත ලබා ගන්න කියලා කියන්නේ. වැඩිහිටියන් ඔබ දන්නවා අපි දිගටම වැඩිහිටියන්ට ප්‍රමුඛත්වය ලබා දුන්නා. අවුරුදු 60ට වැඩි අයට විවිධ බෝ නොවන රෝග පවතින තත්ත්වයන් තිබෙනවා. ඒ වගේම ඒ අයට කායිකව සහ මානසිකව වෙනත් රෝග පවතින්නට පුළුවන්. එවන් අවස්ථාවකදී ඔවුන් ගැන විශේෂයෙන් සලකලා බලලා මෙම එන්නත ලබා දීලා තියෙන ප්‍රමුඛතාවය ලබා දීලා තියෙන මේ එන්නත ලබා ගන්න. ඉතින් ඇයි අපි ෆයිසර් මේ බූස්ටර් එන්නත විශේෂයෙන්ම වැඩිහිටියන් ලබා ගන්න කියලා කියන්නේ? එයින් ලැබෙන ඵල ප්‍රයෝජන මොනවාද? ඇත්තටම මේ බූස්ටර් එන්නත ලබා ගැනීමෙන් විශේෂයෙන්ම ඔබට වෛරසයෙන් ආරක්ෂා වීමට වැඩි අවස්ථාවක් ලැබෙනවා. වැඩිපුර ආරක්ෂාවක් ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි යම් හේකින් මේ කොවිඩ් වෛරසය ශරීරගත වුණොත් ඒ අවස්ථාවේදී මේ රෝගය උත්සන්න වීම වළක්වා ගැනීමටත් මේ බූස්ටර් එන්නත ප්‍රයෝජනවත් වෙනවා. දැඩි සත්කාරයකකට එහෙම නැත්නම් අධි සත්කාරයකකට ඇතුළත් වී ඊ타මත්ම අමාරු අවස්ථාවකට මුහුණ දීලා
ඔක්සිජන් ලබා දීලා පෙන්හළු වල ආසාදිත තත්ත්වෙන් ඇතිවීම වළක්වා ගැනීමට මේ බූස්ටර් එන්නත ප්‍රයෝජනවත් වෙනවා. ඒ විතරක් නෙමෙයි මෙම බූස්ටර් එන්නත ලබා ගැනීමෙන් ඔබගෙන් වෙනත් අයට, ඔබේ පවුලේ අයට, සමාජයේ අනිත් අයට මෙම රෝගය බෝවීම වළක්වා ගැනීමට ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම ඔබ දන්නවා දැන් පහුගිය කාලේ ඩෙල්ටා ප්‍රභේදය පැතිරිලා ගියා. ඒ හින්දා ජීවිත විශාල ගණනාවක් අහිමි වුණා. බාලමහලු විශාල ජීවිත ගණනක් අපිට අහිමි වුණා. නමුත් අපි එවන් තත්වයක් අනාගතයේදී කිසිසේත්ම ප්‍රාර්ථනා කරන්නේ නැහැ. නමුත් ඔබ දන්නවා ඔමික්‍රෝන් ප්‍රභේදය දැන් පැතිරීගෙන යනවා ලෝකයේ වෙනත් රටවල් වල. ඔබ දන්නවා එංගලන්තය වගේ රටවල් වල බූස්ට් එන්නත පැය 24ෙම ලබා දීමට ඒගොල්ලෝ ක්‍රියාත්මක වෙලා තියෙනවා විශේෂයෙන් වැඩිහිටියන්ට. මොකද මේ ඔමික්‍රෝන් ප්‍රභේදයෙන් ඒ ජනතාව බේරගන්න. ඉතින් ඔබ දැනුවත් වෙන්න ඕනේ ඔබ එන්නත් දෙකම ලබාගෙන සිටියත් ඒ එන්නත් දෙකෙන්ම මේ ඔමික්‍රෝන් ප්‍රභේදයෙන් වැළැක්වීමට තිබෙන ශක්තිය ඉතාමත්ම අඩු වීමට හැකියාව තිබෙනවා. මොකද විද්‍යාත්මකව පෙන්වලා දීලා තියෙනවා සමහර පර්යේෂණ වලින් පෙන්ලා තියෙනවා විශේෂයෙන්ම ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගත් අයට දෙකක්ම ලබාගත්තත් ෆයිසර් බූස්ට් එන්නත ලබාගත්තම තමයි අර ඔමික්‍රෝන් ප්‍රභේදයෙන් ආරක්ෂණයට අවස්ථාව ලැබෙන්නේ කියලා. ඒ නිසා ඔබ එන්නත් දෙකම ලබාගෙන තිබුණත් වැඩිපුර ආරක්ෂාවක් ලබා ගන්න නම් මේ පැතිරීගෙන යන ලෝකේ වෙනත් රටවල විශාල වශයෙන් පැතිරීගෙන යන ඔමික්‍රෝන් ප්‍රභේදයෙන් බේරෙන්න නම් මේ බූස්ට් එන්නත ඉතාමත් වැදගත් වෙනවා. මෙතනදී මම මතක් කරන්න කැමතියි දැන් අපිට ලැබිලා තියෙන සංඛ්‍යාලේඛන අනුව අවුරුදු 60ට වැඩි අයගෙන් 125ක් පමණයි මේ වන විට ඉදිරිපත් වෙලා තියෙන්නේ මේ ෆයිසර් බූස්ට් එන්නත ලබා ගැනීම සඳහා. ඉතින් 75%ක්ම දැන් ජනතාව ඉන්නවා මේ එන්නත ලබා ගන්නේ නැතුව. මෙහිදී මතක් කරලා බලන්න ඔබට මතක ඇති ඩෙල්ටා ප්‍රභේදය පැතිර යනකොට ඒ තුන්වන රැල්ල පැතිරලා යනකොට ඒ අවස්ථාවට පෙරත් ඒ අවස්ථාවේදීත් දිගටම ප්‍රමුඛත්වය ලබා දුන්නේ කාටද එන්නත් සඳහා අවුරුදු 60ට වැඩි අයට. ඒ නිසා ඔබට විශේෂයෙන් හැමෝම එකතු වෙලා ඔබට ආරක්ෂාව ලබා දෙන වැඩිහිටියන්ට ආරක්ෂාව ලබා දෙන කටයුතු කරා. දැන් අවස්ථාවක් ලැබිලා තිනවා ඔමික්‍රෝන් ප්‍රභේදය තාම පැතිරිලත් නැහැ මේ රටේ. නමුත් අනාගතයේදී ඔබ මේ එන්නත ලබා ගැනීමට ඉදිරිපත් නොවුනොත් අනාගතයේදී මේ ඔමික්‍රෝන් ප්‍රභේදය විශාල ලෙස පැතිරී යාමට ඔබ දායකත්වයේ දක්වන්නක් වෙන්නට පුළුවන්. ඒ හින්දා මේ අවස්ථාවේදී ඔබ ඉදිරිපත් වෙන්න ඕනේ ඔබට ප්‍රමුඛත්වයක් ලබා දීලා දෙනවා. ඒ වගේම ඔබට වගකීමක් තිබෙනවා වැඩිහිටියන් වශයෙන් ඔබේ දරුවන් මුණුබුරන් මිනිබිරියන් බේරගන්න ඉස්සරහට එන්න ඇවිල්ලා මේ එන්නත ලබා ගන්න. ඒ නිසා අම්මේ තාත්තේ තව දුරටත් පරක්කු කරන්න එපා. වහාම තමාගේ ගෙදර ළඟම තියෙන එන්නත් මධ්‍යස්ථානයේ එහෙම නැත්නම් රෙජිස්ටර් වෙන ක්‍රම ලබා දීලා තිබුණා. ඒ රෙජිස්ටර් වෙන ක්‍රම පාවිච්චි කළා වහාම එන්නත ලබා ගන්න. ගොඩ දෙනෙක් අහන ප්‍රශ්න තියෙනවා. මේ එන්නත ලබා ගන්නකොට මට මගේ දියවැඩියා තත්ත්වය වැඩි වේද? අදිරුදුට පුින්නේ වැඩි වේද? මට දොස්තර මහත්තයෝ ලෙඩ ගොඩාක් තියෙනවා. ඉතින් මට මේ ලෙඩ ගොඩක් එක්ක මේ එන්නත ලබා ගත්තොත් මොනවා වෙයිද? ඉතින් කියන්න තියෙන්නේ මේ එන්නත මේ බූස්ට් එන්නත විතරක් නෙමෙයි මේ සියලුම එන්නත් ජනගහණයටම ලබා දෙන්න නිර්මාණය කරපු එන්නත්. ඒ හින්දා මේ එන්නත් කිසිම හේතුවක් හින්දා ලබා ගන්න බෑ කියලා ඉදිරිපත් කරන්න බෑ. නමුත් ඇත්ත වශයෙන්ම අපි කතා කරනවා නම් මේ එන්නත ලබා ගන්න නුසුදුසු තත්ත්වයන් මොනවද කියලා ඒ එන්නත් සඳහාම යම්කිසි ප්‍රතික්‍රියාවක් දැක්වුවා නම් එහෙම නැත්නම් ඒ එන්නත නිසා යම්කිසි කෙනෙක්ට ඊ타මත්ම අහිතකර ප්‍රතිඵලයක් ඒ වෙලෙම ඇති වුණා නම් අසාත්මිකතාව ඇති වුණා නම් ඒවන් අවස්ථාවකදී නැවත එන්නතක් ලබා ගැනීම අපි සලකලා බලනවා ඒ වෛද්‍යවරුන් විසින් ගන්න තීරණයක්. ඒ හින්දා ඔබ එන්නත ලබා ගන්නවද නැද්ද කියන එක විශේෂයෙන් බූස්ට් එන්නත ලබා ගන්නවද නැද්ද කියන එක ඔබේ ගෙදර අයගෙන්වත් අහල පහල අයගෙන්වත් අහලා තීරණය කරන්න එපා. මොකද අපි ඉන්නවා වෛද්‍යවරු ඉන්නවා. ඒ මධ්‍යස්ථානවල වෛද්‍යවරු ඉන්නවා වෛද්‍ය මණ්ඩල ඉන්නවා. ඔවුන් ඔබට අවශ්‍ය උපදෙස් ලබා දෙයි. ඒ හින්දා නොපමාව ඇවිල්ලා මේ එන්නත ලබා ගන්න. අංශභාග තිබුණත් අදිරුධිර පීඩන තිබුණත් දියවැඩියාව තිබුණත් මේ මොන රෝගෙ තිබුණත් මේ එන්නත ලබා ගන්න පුළුවන්. ඒ වගේම වැරදි මත පැතිරීගෙන යනවා. සමහර අය හිතනවා මේ බාල වර්ග එන්නතක් කියලා. කිසිසේත්ම නැහැ. ඊටමත් මිහිල ප්‍රමිතියෙන් යුක්තව කල්ලිකුත් වීමෙදින ඊටම ඈතට තියෙන එන්නත් තමයි ලබා දෙන්නේ. ඒ වගේම සමහර අය හිතනවා මේ එන්නත ලබා ගැනීමෙන් අංශභාගය ඇති වෙනවා. සමහර අය හිතනවා දියවැඩියාව වැඩි වෙනවා. සමහර අය හිතනවා
අතපන නැති වෙනවා. එක එක විවිධ දුර්මත පැතිරී යනවා. ඉතින් අපි දැකලා තියෙනවා ඇත්තටම ඊ타මත්ම කලාතුරකින් තමයි යම් යම් අතුරුඵල වාර්තා වෙන්නේ. ඒ නමුත් අතුරුඵල කියලා මිනිස්සුන්ට වාර්තා කරන්නේවත් ඇත්තටම මේ එන්නත හින්දා නෙවෙයි ඇති වෙන්නේ. දැන් යම් කිසි රෝග තත්ත්වයක් ඇති වුණා නම්, යම් කිසි කෙනෙකුට දියවැඩිය ඇති වුණා නම්, යම් කිසි කෙනෙකුට අංශභාගය ඇති වුණා නම්, ඒ හැම රෝගයක්ම අර එන්නත මැත්තේම තමයි දාන්නේ. ඉතින් ඇවිල්ලා කියනවා මේ එන්නත හින්දා තමයි මට මේක ඇති වුනේ කියලා. පස්සේ හොයලා බලනකොට වෙනත් හේතුන් පවතිනවා මේ රෝග ඇති වෙන. ඒ හින්දා නොබියව මේ එන්නත ලබා ගන්න කියන පණිවිඩය තමයි මම ලබා දෙන්නේ. විශේෂයෙන්ම දැන් අද කතා කරා රජගුරුතුමත් කතා කරා නත්තල ගැන. ඒ වගේම උත්සව සමයක් උදා වෙනවා. ඉතින් නත්තල ක්‍රිස්තියානියට නත්තල ඒ වගේම අනිත් ආගම් වලටත් මේ අවුරුදු උදාව උත්සව සමයක්. මේ උත්සව සමයේදී පවුලක් වශයෙන් අපි එකතු වෙලා අපේ කටයුතු කරන්න ඕනේ. ඉතින් වැඩිහිටියන්ට හැමදාම පැත්තකට වෙලා අනිත් අය අල්ලගන්නේ නැතුව අතක් අල්ලන්නේ නැතුව සිම ගන්නේ නැතුව පැත්තකට වෙලා ඉන්න බෑ. පවුලක් වශයෙන් එනකොට ඒ ආදරය පතුරව ගන්න එකතු වෙන්න සිබ ගැනීම කර ගැනීමට අවස්ථාව ලබා දෙන්න ඕනේ. ඒ අවස්ථාව ලබා ගන්න නම් ඔබ හැමෝම මේ එන්නතත් ලබා ගන්න. එතකොට පවුලේ හැමෝමත් මේ සමාජයේ හැමෝමත් ආරක්ෂා වෙයි. අපි හැමෝම ප්‍රාර්ථනා කරන වසන්තය උදා කර ගන්න නම් අපි හැමෝම සාමූහික වගකීමක් විදිහට මේක සැලකලා මේ එන්නත ලබා ගැනීමට ඉදිරිපත් වෙන්න ඕනේ. ඉංග්‍රීසියෙන්ත් ඕනේද? You all know that the elderly, over 60 years population, has been given priority in the vaccination program. Now, in the previous waves as well, we gave priority for vaccination of the elderly. Now, during this period, we have given priority to the elderly to get the Pfizer booster vaccine. But unfortunately, we have seen very few numbers turning up to get this vaccine. In fact, we have seen that only 25% so far of the population over 60 have turned up for the vaccine. So why is it? It's because there is a fear among the elderly about the vaccine. There's a fear about the quality of the vaccine. There's a fear about side effects of the vaccine. But in fact, there are very rarely we see side effects of the vaccine. And also the vaccine, why do we ask the elderly population to get the vaccine? Because we know that the elderly people tend to have multiple diseases, not all, but some people do have multiple diseases, and then they are more vulnerable to the COVID virus. Therefore, it is very important for this population to get the vaccine. And also, they have hypertension, diabetes, and other diseases. So, when they have these diseases, it is better that they get more protection with the booster vaccine. And what is the benefit of getting a booster vaccine? You can protect yourself from this COVID-19 virus, and also you can protect yourself from the disease becoming very severe and ending up in the intensive care unit or the high dependency units with requirement of oxygen and ventilation. And also, you will reduce the transmissibility of this illness. So there will be less transmission of this virus to other people when you take the vaccine, the booster vaccine. So there are multiple benefits from getting the Pfizer booster vaccine. So it is very important for you to come forward and get the vaccine. And I would like to remind you that during the time that the Delta variant caused havoc in this country, taking many lives, during that period, we always gave priority to the elderly, over 60 years population, to get this vaccine. Whatever vaccine available, we gave priority to the elderly. Now, the time has come for you. The elderly should get this booster vaccine because now 75% of you still haven't got the booster vaccine. If you do not get the booster vaccine, especially the protection from the Omicron variant will not be there. You will not get the protection from the Omicron variant if you don't get the booster vaccine, because studies have shown that despite getting the
two other vaccines, you still can get the Omicron virus infection. Therefore, if you do not come forward, you will actually put all the other loved ones, your children, grandchildren at risk. So therefore, we earnestly kindly request you to come forward and receive the COVID-19 the vaccine, the Pfizer booster vaccine, from whatever center close to you, or register for this vaccine, and please get this booster vaccine so that we all can have a good time during the festive seasons with the family, hug each other, and have a real festive season with the family, so that we are all protected, and we could all have a good time ahead if you all come forward and have this booster vaccine. So, thank you. Prashna. No questions. Thank you. දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ වැඩිහිටි වෛද්‍යකකේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දිල්හාර් සමරවීර මහතා ඔබට බොහොමත්ම ස්තුතියි. අපි අද දිනේ විශේෂයෙන් කැඳවාගත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය සේවා පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සුසි පෙරේරා මහත්මියව මේ දිනවල බලපැවැත්වෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිබඳවත් මෙම උත්සව සමයේත් ඉන් පසුව එළඹෙන කාල සීමාවෙත් ජනතාව කෙසේද කොවිඩ් රෝගය පිළිබඳව හැසිරිය යුත්තේ පිළිබඳ කතා බහ කිරීමට අපි ආරාධනා කරමු සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය සේවා පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සූසි පෙරේරා මහත්මිය. අයිබෝන් සියලු දෙනාටම මම හිතන්නේ මෙතන අපි දැනගන්න ඕන දෙයක් තියෙනවා. දැන් හැමෝම ගිය පාර ඩෙල්ටා ප්‍රභේදය ගැන අපි හැමෝම බය වෙලා ඒක ලොකුවට ලැබුගින්නක් වගේ පැතිරිලා සෑහෙන මරණ සිද්ධ වෙලා ලොකු විනාශයක් සෞඛ්‍ය සේවා පද්ධතිය අඩපණ වෙන විදිහටත් ඒක වුණා. ඊට පස්සේ වාසනාවන්තකමකට මිනිස්සුත් යම් කිසි විදිහකට බය නිසා හැසිරීමත් වෙනස් කරගෙන එන්නත විශාල ජනගහනයකට දෙන්න පුළුවන් වෙලා ඒ රෝගේ බරපතලකම තරමක් දුරට තුනී වෙලා ගියා. නැතිම වුණේ නැහැ. ඉතින් මෙතෙන්දී මෙවරත් ලෝකේ ප්‍රබල රටවල් කීපයකම දැන් තත්ත්වය ගත්තොත් ඔමික්‍රොන් කියන මේ ප්‍රභේදය ලොකුවට පැතිරලා යනවා. විශාල සංඛ්‍යාවන් මේකට ගොදුරු වෙලා තියෙනවා. ඉන්දියාවෙත් මේක යම්කිසි තරමකට පැතිරෙනවා. දැන් අපේ රටත් අපි දැන් මෙතන හිතන්න ඕන දේ මොකද්ද? අපි ආවට පස්සේ ඒකට දුක් විඳලා අපේ සෞඛ්‍ය පද්ධතිය නැවතත් අඩපණ කරලා මිනිස්සුන්ගේ දැන් ඔක්කොම මේ ලිහිල් කරලා තියෙන ඒවා ආපහු වහලා ඒ විදිහට කරනකම්ද අපි ඉන්නේ කියන එකද නැත්නම් අපි ජනතාවට දීලා තියෙන උපදේශ තමයි මේ අලුත් ඒ කියන්නේ නව සාමාන්‍යයට හැඩගැහෙන්න එන්නත ලබා ගන්න. මේක තමයි තාම වැදගත් වෙන්නේ. මේ එන්නත ලබා ගන්නවත් එක්කම නව සාමාන්‍යයට හැඩගැහෙන්න. ඒ කියන්නේ ඉතින් ලස්සන මාස්ක් එකක් දාන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් මම හිතන්නේ මෙතන ડોક્ટર දිල්ලා කිව්ව විදිහට මේ අඩු ගානේ කිට්ටුම අය
අලුත් අවුරුද්දේදී යම් කිසි විදියකට අත දීලා හරි ඒ විදියට පිළිගන්න පුළුවන් විදියකට අපි යම් කිසි කලින් කරා වගේ කරන්න පුළුවන්ද කියන එක ඒක මම හිතන්නේ ඒක අවශ්‍ය වෙනවා සමහරක් අයට වැඩිහිටියන් ආසයි පොඩි දුවලා පුතාලා ඒ විදියට සිප වැළඳගෙන ඒ විදියට ඒගොල්ලන්ට ඒ විදියට ඒ ආදරය ඒ විදියට ලැබෙනවා නම් නමුත් මෙවර විශාල ප්‍රමාණයකට දැන් එන්නත ලැබුණත් දැන් ඒකේ ප්‍රතිශක්තිකරණය ඇඟ ඇතුලේ තියෙන ඒ ප්‍රතිශක්තිය හීන වේගෙන යන අවධියක ඉන්නේ. ඉතින් ඉක්මනින්ම ඒ බූස්ටර් ෂොට් එක අවශ්‍යමයි. ඉතින් ඒක පිළිබඳ ලොකු සැලකිල්ලක් ඒ කියන්නේ සැලකිල්ල අඩු වගේ තමයි පේන්නේ. ඉතින් මේ සැලකිල්ල එන්නේ කවදද? සැලකිල්ල එන්නේ ආපහු ඔමික්‍රොන් කියන එක ලොකුවට පැතිරිලා ගියාමද මිනිස්සුන් බය වෙලා ආපහු මේ එන්නත ලබා ගන්න කියන එක තමයි අපිට තියෙන ගැටලුව. මොකද දැනට හොඳට මේක ලබාගෙන අපිට මේකට මූණ දෙන්න ඕනේ. ඔමික්‍රොන් එකට අපිට මූණ දෙන්න ඕනේ. අපි ලෑස්ති පිට ඉන්න ඕනේ. රෙඩි පිට ඉන්න ඕනේ. මේක ලොකුවට ආපහු පැතිරෙන්න ඉස්සෙල්ලා අපි ලෑස්තිලා ඉන්න ඕනේ. මේකෙන් ඇත්තටම අපිට ලෙඩ හැදෙන එක නැතිම වෙන්නේ නැහැ. ලෙඩෙත් හැදෙයි. මොකද අනිත් රටවල් වල විදියට ගත්තාම මේක ශීඝ්‍රයෙන් පැතිරෙනවා. ලෙඩේ හැදෙයි. නමුත් අපිට මේකට ඔරොත්තු දෙන්න පුළුවන් වෙයි. අන්න ඒක පොඩ්ඩක් සලකලා මං හිතන්නේ ජනතාවට දෙන්න ඕන ලොකුම පණිවිඩය තමයි එන්නත ලබා ගන්න. ඒ වගේම මේ කාලෙට ඔබින විදියට පොඩ්ඩක් හැසිරීම පාලනය කරන්න කියන එක. ඉතින් මේ නත්තල් කාලේ අවුරුද්ද අන්තිමට අපි ඔක්කොමලා සතුටු වෙනවා, ගමන් යනවා, ඒ වගේ උත්සව සාදවලට සහභාගී වෙනවා. ඒව නොකරන්න කියන එක නෙමෙයි. ඒව පොඩියට කරන්න. Tamange කිට්ටුම කට්ටියක් එක්ක කරන්න. නමුත් පරිස්සමෙන් කරන්න කියන එක තමයි අවශ්‍ය වෙන්නේ. ලස්සනට පරිස්සමට ඒ දේවල් ඒ සතුටු වෙන්න කියන එක. මම හිතන්නේ ආගමික කටයුතුත් ඒ වගේ ගොඩාක් අපිට ඉල්ලීම් තියෙනවා මේ ප්‍රමාණවල් වැඩි කරන්න. විශේෂයෙන් මම හිතන්නේ ඒක උදේ දැන් ටිකකට ඉස්සලා කතා වෙන්නේ නැති. ඒ වගේම මුස්ලිම් ආගමික මැතිමතුන්ටත් අවශ්‍ය වෙලා තියෙනවා වැඩියෙන් ඒ පල්ලිවලට සහභාගී වෙන්න ඉඩ දෙන්න කියන එක ඒ ඉල්ලීම් තියෙනවා. නමුත් අපි තාම ඉන්නේ අර අපි අවදානම කොයි විදිහට වෙයිද කියන එක ගැන තීරණාත්මක මොහොතක ඉන්නේ. අපිට මේක අඩි දෙකක් ඉස්සරහට ගිහිල්ලා අඩි 5ක් පස්සට යන්න බෑ මේ වෙලාවේ. අන්න ඒක ගැන කරුණා කරලා මම හිතන්නේ ජනතාව දැනුවත් වෙන්න ඕනේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය සේවා පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සූසි පෙරේරා මහත්මිය ඔබට බොහොමත්ම ස්තුතියි. අපි ඉක්මනින් ඊළඟට යොමු වෙමු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා වෙත ඔහුගේ ඉදිරිපත් කිරීම සඳහා. සුබ දවසක් සියලු දෙනාටම. අද දෙසැම්බර් මාසයේ 20 වෙනිදා මේ වෙනකොට වාර්තා වෙලා තියෙන සමස්ත COVID-19 රෝගීන් සංඛ්‍යාව 5,79,685ක් වෙනවා. එයින් 5,57,326 දෙනෙක් සුවය ලබා තිබෙනවා. 14,752 දෙනෙක් මිය ගොස් තිබෙනවා. ඒ වගේම ඊයේ දිනේට රෝගීන් 551ක් වාර්තා වෙලා තිබෙනවා. ඒ වගේ මරණ 18ක් වාර්තා වෙලා තිබෙනවා.
ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඇඳන් 6728ක් මේ මොහොතේ භාවිතයට ගැනෙනවා. ඒ වගේම දැඩි සත්කාර, අධි සත්කාර ඒකක ඇඳන් 67ක් මේ මොහොතේ භාවිතයට ගැනෙනවා. ඊයේ වාර්තා වුණු PCR පරීක්ෂණ සංඛ්‍යාව 6504ක් වෙනවා. ඒ වගේම එම කාල සීමාව තුළ වාර්තා කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සංඛ්‍යාව 3206ක් වෙනවා. එන්නත්කරණය ගැන කතා කරනකොට ඊයේ දිනේදී 19 වෙනිදා ඉරිදා සයිනෝෆාම් පළමු මාත්‍රාව 122 දෙනෙකුට ලබා දීලා තියෙනවා. ලබා දුන් මුළු සංඛ්‍යාව 1,19,62,117ක් වෙනවා. සයිනෝෆාම් දෙවන මාත්‍රාව 14 දෙනෙකුට ලබා දීමින් ලබා දුන් මුළු සංඛ්‍යාව 1,09,77,773ක් හැටියට වාර්තා වෙනවා. ෆයිසර් පළමු මාත්‍රාව ඊයේ දිනේදී 144 දෙනෙකුට ලබා දීලා ලබා දුන් මුළු සංඛ්‍යාව 15,62,488ක් වෙනවා. ෆයිසර් දෙවන මාත්‍රාව ඊයේ දිනේදී 246 දෙනෙකුට ලබා දීලා තියෙනවා. ලබා දුන් මුළු සංඛ්‍යාව ඒ අනුව 4,70,943ක් වෙනවා. ඒ වගේම ඊයේ දිනේදී තුන්වන මාත්‍රාව 63,560 දෙනෙකුට ලබා දීලා තියෙනවා. ලබා දුන් මුළු සංඛ්‍යාව 25,577,477ක් හැටියට වාර්තා වෙනවා. බූස්ටර් එන්නතට ෆයිසර්ම යොදාගත යුතුයි කියන කතාවක් ඒ කියන්නේ මේ සෞඛ්‍ය නිර්දේශ දීලා තියෙනවද මේ සෞඛ්‍ය සංවිධානය විසින් ෆයිසර්ම යොදාගත යුතුයි කියන කතාව? නෑ කොහෙත්ම නැහැ. මේ සම්බන්ධයෙන් ඊයේ පෙරේදත් ලබා දීලා තියෙන නිර්දේශ වෙන්නේ දැන් අපි මේක මේ එන්නත් ලබා දීමේදී ෆයිසර් එන්නත කියලා නෙවෙයි මේ විද්වත් කමිටුව විසින් දෙන්නේ මේ එන්නත් වර්ගයත් එක්කයි. එතකොට අපිට ලැබිච්ච එන්නත් වර්ගය අනුව ඒ එන්නත ලබා දෙනවා පමණයි. ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලිවම අද මේ මෑතකදී නිකුත් කරලා තියෙන නිර්දේශයක තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් හදිසි අවස්ථාව සඳහා යෝජනා කරලා තියෙන එන්නත් වර්ග සියල්ලටම එක හා සමානව සැලකන්න කියලා විශේෂයෙන්ම ජාත්‍යන්තර ගමන් බිමන් වලට ආදියට මොකද අපි දන්නවා සමහර රටවල් සමහර එන්නත් තියන අය පමණක් බාර ගැනීමේ යම් යම් ප්‍රවණතාවයන් පහුගිය කාලේ දැක්කා. දැන් බොහෝ දුරට ඒක සමනය වෙලයි තියෙන්නේ. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ හැටියටත් කියන්නේ මේ ලෝකේ පුරා එන්නත් ලබා ගැනීමට තියෙන අවස්ථාවන් ගැන සලකලා බලලා මේක තීරණාත්මක සාධකයක් ලෙස සැලකීමත් වැරදි. ඒ වගේම තමා මේක එන්නතක් අනික් වේතන්ට වඩා ඉහළ මට්ටමක එන්නතක් හැටියට සලකා කටයුතු කරන්නත් එපායි කියලා නිර්දේශ කරලා තියෙනවා. ඒ අනුව තමයි අපිත් මේ කටයුතු කරන්නේ. මේ අවස්ථාවේ අපි මේ විද්වත් නිර්දේශ මත දැනට අපිට ලබා දීලා තියෙන එන්නත් තමයි ලබා දෙන්නේ. දැනට මේ වෙන විට මේ සමහර මධ්‍යස්ථානවල ෆයිසර් එක්කම සයිනෝෆාමුත් තියෙනවනේ. යම් කිසි කෙනෙක් තුන්වෙනි මාත්‍රාව, ඒ කියන්නේ බූස්ටර් එන්නත ලබා ගන්න යනවා නම් ඔහුට ඉල්ලීමක් කරන්න පුළුවන්ද මගේ තුන්වෙනි මාත්‍රාවත් සයිනෝෆාම් හෝ ඒ තම මුලින් ගත්ත වර්ගයම ගහන්න පුළුවන් කියලා ඉල්ලීම කරන්න හැකියාව තියෙනවද? දැනට මේ මොහොතේ නෑ. එවැනි කෙනෙක් ඉන්නවා නම් ඒ අයට දැනට තියෙන විද්වත් නිර්දේශ මතනේ අපි මේ තීරණ අරන් තියෙන්නේ. යම් කෙනෙකුට එහෙම විශේෂ අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒ ගැන ඒකට සාධාරණ කර හැකි කාරණා තියෙනවා නම් ඒක ලබා දීමට දැන් මේ මොහොතේ බෑ. නමුත් මේ වෛද්‍ය සහ සායනික හේතුන් මත එහෙම ලබා දිය යුතු නම් ඒක ලබා දීමට තහනමක් නෙමෙයි තියෙන්නේ. නමුත් අද වෙනකොට මේ එන්නත් ලබා දීම සම්බන්ධයෙන් බෝවන රෝග පිළිබඳ උපදේශක කාරක සභාව මේ දිය යුත්තේ මෙයයි කියලා තීරණය කරලා ඒ ආධාර මාර්ගෝපදේශය අවලා තියෙනවා. ඒ අනුව තමයි ඒ මාර්ගෝපදේශ අනුව තමයි මේ ෆයිසර් එන්නත මේ මොහොතේ ලබා දෙන්නේ. ඒ කියන්නේ වෛද්‍යතුමනි මේ මොහොත වෙනට ලංකාවේ බූස්ටර් එන්නත සඳහා වෛද්‍ය නිර්දේශ දීලා තියෙන්නේ ෆයිසර් එන්නත තමයි විදිය යුත්තේ කියන එකනේ ඔබතුමා කියන්නේ. ඔව්. ඒකට හේතුව ඒ එන්නත තමා mRNA එන්නතක් හැටියට මේ ලංකාවේ භාවිතා කරන මේ දවස්වල අපි මිලදී අරන් තියෙන එන්නත. ඒකයි. ඊමකින් කියන්න පුළුවන්ද මේ ෆයිසර් එන්නත කියලා වෙන එන්නත් ලබා දෙන්නේ නැහැ කියලා කාරණාව?
මම නෙවෙයිනේ එන්නත් දෙන්නේ. ඒ නිසා වගකීමකින් කතාව ඒ වගේ ප්‍රශ්නයක් මම හිතනවා ඉදිරිපත් කිරීම සාධාරණ නෑ. මොකද මම නෙවෙයි එන්නත් ලබා දෙන්නේ. හැබැයි අපේ සෞඛ්‍ය සේවකයෝ කෙරෙහි දැඩි විශ්වාසයක් අපිට තියෙනවා. අපි දෙන උපදෙස් අනුව පමණයි ඒක සිද්ධ වෙන්නේ කියලා. වෙනස් ආකාරයක එන්නත් ලබා දෙනවා නම් ඒ පිළිබඳව සාධාරණ සාක්ෂියක් ඉදිරිපත් කරොත් අපිට ඒ පිළිබඳව කටයුතු කරන්න. සමහර මධ්‍යස්ථානවල අපිට වාර්තා වෙනවා ෆයිසර් වෙනුවට වෙනත් එන්නත් ලබා දීලා තියෙනවා කියන කාරණාව. ඒ නිසා මම ඔබතුමාට නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා නිසා වගකීමක් ඇති කියන කාරණාව නෑ ඒක තමයි. එහෙම කිව්වට සමහර තැන්වල වෙනවාය කියන චෝදනාව මම හිතනවා සෞඛ්‍ය සේවකයන්ට යොමු කරන්නවත් මම කැමති නෑ. මොකද මෙච්චර කැපවීමකින් කරන සෞඛ්‍ය සේවකීන්ට එවැනි දෙයක් කරනවාය කියලා යෝජනාවක්වත් කරන එක සාධාරණ නැහැ. නමුත් යම් තැනක ඇත්තටම සිද්ධ වෙනවායි කියලා පේනවා නම් අපිට සාක්ෂි සහිතව අපිට ඒ කියන්නේ සියලු සාක්ෂි අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. සාධාරණ සාක්ෂියක් සහිතව කරුණු ඉදිරිපත් කරොත් අපි මේ පිළිබඳව හොයලා බලනවා. නැතු කියන්නේ මේ චෝදනාවක් එල්ල කරනවා කියන කාරණාව නෙමෙයි. දැන් එතුමන්ලාට කියනවා උඩින් මෙන්න මේක දෙන්න කියන කාරණාව. ඒතකොට අනිවාර්යෙන් දෙන්න සිද්ධ වෙනවනේ දෙන්න. ඒකයි මම ඔබතුමාගෙන් මේ එහෙම දෙන්න කවුරුත් කියලා නැහැනේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ දීලා තියෙන පැහැදිලි නිර්දේශයක් තියෙනවා දෙන්නේ මෙන්න මේ එන්නතයි කියලා. එතකොට වෙන කවුරුවත් ඊට වඩා දෙයක් දෙන්න වෙනස් දෙයක් දෙන්න කියලා අපිට නියෝග දෙන්න බෑනේ. එවැනි දෙයක් වෙලා තියෙනවා නම් එහෙමත් කවුරු හරි එහෙම නියෝගයක් කරලා තියෙනවා නම් සාධාරණ ලෙස ඒක සාක්ෂි අපිට ඉදිරිපත් කළොත් ඒක හොයලා බලන්න පුළුවන්. නමුත් සෞඛ්‍ය සේවකයන් අතරින් මේ දක්වා එන්නත් ලබා දෙනකොට තමන් ළඟ තියෙන එන්නත දීලා පහසුව සඳහා එහෙම එන්නත් භාවිතා කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ අය තමන්ට ලැබෙන උපදෙස් අනුව තමයි කටයුතු කරන්නේ. දැන් ඒ වගේම එතුමනි දැන් මේ ජපුර රසායන ප්‍රභේද පරීක්ෂණ සම්බන්ධයෙන් රසායනාගාරය මේ වෙනකොට කරන්න එපා කියන කාරණා මතු කරලා තියෙනවා. මේක සෞඛ්‍ය අමාත්‍යාංශයේ කීප දෙනෙක්ගේ ඒකාධිකාරී බලවේගයක් යටතේ කරන සිද්ධියක් කියලා මේ වෙනකොට වාර්තා වෙනවා. මේ සම්බන්ධයෙන් මොකක්ද දෙන්න තියෙන පිළිතුර? මම ඒ ගැන විමසලා බලලයි අද ආවේ. එවැනි දෙයක් අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් එවැනි තීරණයක් අරගෙන නැහැ. මේක වසංගත රෝග විද්‍යාඥතුමත් එක්ක මම කතා කරලායි ආවේ. ඒ නිසා මම හිතනවා ඒක කොහෙන් හරි ආපු වැරදි ප්‍රවෘත්තියක්. එතකොට දැන් ඉන්දියාවේ සිට මේ පැමිණි පුද්ගලයාගේ ඔමික්‍රොන් ප්‍රභේදය ඇති වෙන්න හේතුව අපේ රටේ දෙන මාර්ගෝපදේශනවල සාර්ථකත්වයක් නොවන තත්වයක්ත් වාර්තා වෙනවා. ඒ කියන්නේ ආපහු ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න. දැන් ඉන්දියාවෙන් මේ ලංකාවට පැමිණෙන ඔමික්‍රොන් ආසාදනය වෙච්ච පුද්ගලයා සම්බන්ධයෙන් කියන කතාවක් තමයි දැන් මේ මාර්ගෝපදේශන ලබා දෙනවා. මේ ලබා දෙන මාර්ගෝපදේශන නිසියාකාරව සාර්ථකත්වයක් නැති කාරණාවක් තමයි මතු කරන්නේ. ඒ නිසා තමයි මේ පුද්ගලයාගෙන් ආසාදනය වුණේ කියන කාරණාව. මේ සම්බන්ධයෙන් ඔබතුමාට මාර්ගෝපදේශ ප්‍රායෝගික ලෙස මාර්ගෝපදේශ සකස් කරලා තියෙනවා මිසක් මේ එකම මාර්ගෝපදේශයක්වත් 100%ක් සාර්ථක නැහැ. ඒක අපි පිළිගත යුතු දෙයක්. ඒක ලෝකයේ පුරත් ලෝකයේ කිසිම තැනක 100%ක් සාර්ථක මාර්ගෝපදේශ ඉදිරිපත් කරන්න බෑ. ඒ වගේම තමයි මේ PCR පරීක්ෂණ සහ අනිකුත් අපි කරන්න පුළුවන් මේ රෝගය හඳුනා ගැනීමට ගන්නා වූ සියලු පරීක්ෂණවල අඩු ලුහුඬුකම් තියෙනවා. එහෙමත් නැත්නම් වැරදි ලෙස දත්ත ඉදිරිපත් කිරීමට අවකාශ තියෙනවා. රෝගියෙක් නොවේ කියලා හඳුනා ගන්නත් පුළුවන්. සැබෑ රෝගියෙක් ලෙස හඳුනා ගැනීමට අපොහසත් වන්නත් පුළුවන්. ඒ නිසාම තමයි අපිට මේක වඩාත්ම සාර්ථක ලෙස කරන්න නම් මම එදත් යෝජනා කරා. එහෙනම් සියලු දෙනාම PCR පරීක්ෂණයකට භාජනය කරලා පමණක් නවතින්න බෑ. දින 14ක් ක්වොරන්ටයින් කරන්න ඕනේ. නමුත් එහෙම කරලා දවස් 14කට පස්සෙත් PCR පරීක්ෂණය නෙගටිව් නම් බය නැතුව නිදහස් කරන්න පුළුවන්. අපි ඒක කාලයක් කරා රට වහලා සීමිත සංඛ්‍යාවක් පමණකට ලංකාවට එන්න ඉඩ දුන්නු අවස්ථාවේ. නමුත් අද පවතින තත්ත්වය අනුව එවැනි තත්ත්වයක් කරන්න බෑ. ඒ තත්ත්වය තුල ප්‍රායෝගිකව ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගත් මම අද ඔබතුමාලාට මේ කලින් කියපු මේ නිර්දේශයේ ඊට කලින් තිබිච්ච නිර්දේශයත් ඒකමයි. ඒ කියන්නේ වැක්සින් කාඩ් පත හෝ වෙනත් නිර්ණායකයක් අනිවාර්ය කිරීමෙන් ජාත්‍යන්තර ගමන් පිළිබඳව තීරණ කිරීමට කටයුතු කරන්න එපාය කියලා ඒ සඳහා අවදානම මත පදනම් වෙච්ච ක්‍රමානුකූලව ඒ කියන්නේ වැඩි අවදානම් තියෙන ප්‍රදේශවලින් එනකොට වැඩියෙන් පරීක්ෂා කිරීමටත් අඩු අවදානම් ප්‍රදේශවලින් එනකොට අඩුවෙන් පරීක්ෂා කිරීමත් පදනම් කරගෙන යම් ක්‍රියාමාර්ග ගන්න කියලායි කියන්නේ. ඉතින් අපිත් ඒ අනුව තමයි අපි මේ අවදානම පදනම් කරගෙන තමයි මේ ක්‍රියාමාර්ග ගන්නෙ. දැන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ගෝපදේශන ලබා දෙනවා විනා වසංගතය පාලනය කිරීම සඳහා ක්‍රියාමාර්ගයක් නිසියාකාරව ගන්නේ නැති චෝදනාවක් ඔබතුමාලාට එල්ල වෙනවා. ඔය ඉතින් එහෙම චෝදනා එල්ල වෙන්න පුළුවන්. නමුත් අපි කරන ක්‍රියාමාර්ග අපි මේ දක්වා කරගෙන ගිහිල්ලා තියෙනවා. මාර්ගෝපදේශ නිකුත් කරන එක අංශයක් පමණයි. නමුත් ඊතුරු දේවල්
අපේ තියෙන මේ අපේ එන්නත් කිරීමේ ක්‍රියාවලිය අපි කරගෙන යනවා. රෝහල් වල ප්‍රතිකාර කිරීම, මේ වගේම PCR පරීක්ෂණ, රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කිරීම, අහඹු පරීක්ෂණ කිරීම, ආශ්‍රිතයන් හඹා යමින් කටයුතු කිරීම, රෝහල් වලින්ට රෝගීන්ට ප්‍රතිකාර කිරීමට අවතරව නිවෙස් වල ප්‍රතිකාර කිරීම, ඒ රැක බලා ගැනීමේ ක්‍රියාවලිය කරගෙන යනවා. මේ සියල්ලම මේ පාලන ක්‍රියාවලියේ කොටස්. එතකොට මේ මාර්ගෝපදේශ නිකුත් කිරීම හැර මාර්ගෝපදේශ කරනවාද කියලා ගෙයින් ගෙට ගිහිල්ලා බැලීමට තරම් කාර්ය මණ්ඩලයක් අපි ළඟ නැහැ. එතකොට අපි මේ මාර්ගෝපදේශ නිකුත් කිරීමෙන් ජනතාවගෙන් අපේක්ෂා කරන්නේ සියලු දෙනා වගකිය යුතු පුරවැසියන් හැටියට ඒවා අනුගමනය කිරීමයි විය යුත්තේ. දැන් නියෝජ්‍යතුමනි දැන් අර ජපුර රසායනාගාරයට මේ වෙනකොට ප්‍රභේද පරීක්ෂණ සඳහා කටයුතු කරනවද නැත්නම් ඒක නවත්තලා වෙන ස්ථානවල ලබා දිනවා කියලාත් කියනවා. මා දන්නා අතර මම මේ දැන් එන්න කලින් මේක මා කරා එහෙම සඳහනක් එහෙම තීරණයක් වසංගත රෝග විද්‍යාංශයේ නොදැනුවත්ව සිද්ධ වෙන්න බෑ. එතකොට ඒක මම දැනටත් විපරම් කරලායි ආවේ. එහෙම දෙයක් සිද්ධ වෙලා නැහැ. ඒක දැන් මාස ගණනාවක් තිස්සේ අපි සාකච්ඡා කරපු දෙයක්. මේක ක්‍රියාත්මක කිරීමට කලින් ආමන්ත්‍රණය කළ යුතු ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඔබතුමාලා දන්නවා එන්නත් ලබාගත නොහැකි පුද්ගලයෝ ඉන්න පුළුවන්. ඒ කියන්නේ වෛද්‍ය හේතු මත එන්නත් ලබා දෙන්න බැරි පුද්ගලයෝ ඉන්න පුළුවන්. මේ වෙනකොට සම්පූර්ණ එන්නත් ලබා දීමට නියමිත එන්නත් ලබා දීමට කාලය ඉක්මූ නොවූ පුද්ගලයෝ ඉන්න පුළුවන්. ඒ වගේම තමයි මේ එන්නත් ලබා ගැනීමට මේ යම්කිසි හේතුවක් මත ඒගොල්ලන්ගේ අයිතියක් හැටියට ඒගොල්ලෝ එන්නත් ලබා ගැනීමෙන් වැළකී සිටින අය ඉන්න පුළුවන්. ඉතින් මෙවැනි අයගේ අයිතීන් සහ අනෙකුත් දේවල් පිළිබඳව නීතිමය තත්ත්වයන් බලන්න ඕනේ. ඒ වගේම තමයි එන්නත් කාඩ් පත කියන එක ප්‍රායෝගිකව ඉදිරිපත් කරන්න. මොකද මේ අපි ලබා දීලා තියෙන එන්නත් පත ලැමිනේට් කරන්න බෑ. එහෙම වුණොත් ඊළඟ එන්නත ලියන්න විදිහක් නැහැ. ලැමිනේට් නොකර මේක සාක්කුවේ දාගෙන දිගට ඉන්න පුළුවන් කමකුත් නැහැ. ඉතින් එවැනි මම මේ උදාහරණ කීපයක් කියන්නේ මේ සියලු දේවල් සැලකිල්ලටගෙන ඊටාම ප්‍රවේශමෙන් මේකට අවතීර්ණ විය යුතු දෙයක්. හැබැයි ඒක අපි නවත්තලා නැහැ. මේ පිළිබඳව අවශ්‍ය කරන මම කියපු කාරණාවලට ආමන්ත්‍රණය කරමින් ඉදිරියට යනවා අපි. මේක තමයි ඒව තවම මුකුත් තීරණය කරලා නැහැ. මොකද මේ පවතින තත්ත්වයේ අනුව අපි බලන්න ඕන මේක ක්‍රියාත්මක කරන්න පුළුවන් ආකාරයකට මිසක් ක්‍රියාත්මක කළ නොහැකි ආකාරයට මේක ඉදිරිපත් කරන්න බෑ. ඒකන දිගින් දිගටම සමාලෝචනය කරමින් යනවා. තවම ඒ නිසා අවසාන තීරණයක් ඇවිල්ලා නැහැ. ඒක තමයි ඒ වාගේ දෙයකට ඒකත් දැන් අධ්‍යයනය කරමින් යන්නේ. ඒක සමහර විට මේ ෆෝන් එකට QR කෝඩ් එකකින් වාගේ දීලා එතකොට යන තැනකට ඒක ලබා දෙන්න පුළුවන්. ඒ විදිහේ වැඩසටහන් වලට අපි බලන්න ඕනේ. මොකද ෆෝන් එකක් වුණත් දැන් මගේ වුණත් මේ ෆෝන් එක නෙමෙයි මම වැඩියෙන් පාවිච්චි කරන්නේ මේ අනික් සාමාන්‍ය ෆෝන් එක. එතකොට එවැනි පුද්ගලයෝ අනන්ත අප්‍රමාණ මේ රටේ ඉන්න. එතකොට මේ ක්‍රමය වුණත් 100% සාර්ථක වෙන්නේ නැහැ. ඉතින් අපි සියලු දෙනාට සාධාරණයක් වෙන පරිදි මේක ක්‍රියාත්මක කළ යුතුයි. දැනට අලුතෙන් කවුරුවත් රෝගීන් ඊට පසුව හමු වෙලා නැහැ. නමුත් අර මේ සැකකටයුතු රෝගීන් හොයාගනිමින් ඒ වගේම අහඹු සාම්පල් එකතු කරගනිමින් ඒ සියල්ලම ස්ක්‍රීනින් එකකට ඒ කියන්නේ සැකකටයුතු සාම්පල් වෙන්කර හඳුනා ගැනීමේ පරීක්ෂණයකට ලක් කරලා ඊට පස්සේ එවැනි අයව ඥාන විශ්ලේෂණයට යොමු කිරීම ක්‍රියාවලිය දිගටම කරගෙන යනවා. ඉදිරියේදී හමු වුණොත් තමන්නාන්සලාවත් දැනුවත් කරන්න. බොහොම ස්තුතියි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ඔබට බොහොමත්ම ස්තුතියි. අද දිනේ අපේ විශේෂයෙන්ම සාකච්ඡා කරා නත්තල් සමයත් නව අවුරුදු සමයත් ඇතුළත ජනතාව කෙසේද මෙම කොවිඩ් වළක්වා ගැනීමේ කටයුතු වල යෙදී යුත්තේ කියාත් බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමේ වැදගත්කමත් අපි අද සාකච්ඡාවට ලක් කරා. එසේනම් නැවතත් බදාදා දිනේ සවස් 3ට තවත් මෙවැනිම ප්‍රවෘත්ති සාකච්ඡාවකින් හමු වෙමු. ඔබ සැමට බොහොම ස්තුතියි. සුබ දවසක්.